ඊළඟ කතා කරන්නේ සබරගමු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ 2014 දෙවන වාර පරීක්ෂණයේ 11 වෙනිට අදාළ ව්‍යාපාර හා ගිණුම් කරන අධ්‍යයනයේ දෙවෙනි ප්‍රශ්න පත්‍රය තමයි කතා කරන්නේ. අපිට මේකට කාලය පැය දෙකක් තියෙනවා. ප්‍රශ්න අපිට සම්පූර්ණ ප්‍රශ්න පහක් තියෙනවා. පළවෙනි ප්‍රශ්නය අනිවාර්යෙන් කරන්න ඕනේ. දෙවෙනි ප්‍රශ්نين ප්‍රශ්න දෙකක් තෝරගන්න පුළුවන්. ඒ කියන්නේ ව්‍යාපාර අධ්‍යයනයේ කොටසෙන් ප්‍රශ්න දෙකක් තෝරගන්න පුළුවන්. ගිණුම් කරන්නේ ප්‍රශ්න දෙකක් තෝරගෙන ප්‍රශ්න පහක් සම්පූර්ණ අපි පිළිතුරු සපයන්න ඕනේ. පළවෙනි ප්‍රශ්නේ ලකුණු දෙකේ කොටස් 10ක් තියෙනවා ලකුණු 20කට තියෙන්නේ. පොඩි කොටස් 10ක් තියෙනවා. මේ ප්‍රශ්නේ එන්නේ සිද්ධි අධ්‍යයනයකින් ගොඩක් දුරට හැම ප්‍රශ්න පත්‍රයක්ම ඉන්නේ මේව තමයි. මේ ස්ට්‍රක්චර් එක තමයි ඉන්නේ. ඒ කියන්නේ පළවෙනි ප්‍රශ්නේ සිද්ධි අධ්‍යයනය දීලා ඒකෙන් ප්‍රශ්න 10ක් අහනවා. ඒකට ලකුණු දෙක ගන්න. ඉතින් සිද්ධි අධ්‍යයනය අපි බලමු. අපිට කියනවා පහ සඳහන් සිද්ධිය සොයෙන් 1 සිට 10 දක්වා ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න කියලා. ලංකාවේ ප්‍රධාන පෙළේ පාවා නිෂ්පාදන සමාගමක සේවකයෙකු ලෙස වසර 10ක සේවා කාලයක් සම්පූර්ණ කළ හර්ෂණ සේවයෙන් ඉවත් වී 2017 ජනවාරි 1 වෙනි දින සිට තමාගේ ව්‍යාපාරයක් ආරම්භ කළේ පාවාහන් නිපදීම් පිළිබඳ කර්මාන්ත අමාත්‍යාංශයේ යටතේ පවත්වනු ලැබූ පාඨමාලාවක් හැදෑරීමෙන් ලත් දැනුමට සහිතව තමා සතු සිතු රුපියල් ලක්ෂ 5ක මුදලද තම පියාගෙන් උරුම වූ ලක්ෂ 12ක් වටිනා ගොඩනැගිල්ලද ආරම්භයේදී යොදාගත් අතර ජනවාරි 5 වෙනි දින ලබාගත් ලක්ෂයක බැංකු ණය මුදලද ව්‍යාපාරයට දුන් ලදී. මීට අමතරව ව්‍යාපාරයේ පළමු මාසයේ සිදු වූ ගණන් ටිකක් අපිට දීලා තියෙනවා. අමුද්‍රව්‍ය මිලදී ගැනීම, උපකරණ ගැනීම, වැටුප් ගෙවීම, පාවාහන විකිනලා ප්‍රවාහන වියදම් ගෙවුවා කියලා ව්‍යාපාරයේ ගොඩනැගිල්ල 10% ක්ෂය කරන්න තීරණය කරගෙන තියෙනවලු. තව කියලා තියෙනවා ස්ටයිල් වර්ක් නමින් පවත්වාගෙන යන මෙම නිෂ්පාදන ආයතනයේ නිෂ්පාදන ගුණාත්මක භාවය ඉහළ බැවින්ද නවීන මෝස්තර වලින් යුක්ත බැවින්ද ක්‍රමක්‍රමයෙන් සාර්ථකත්වයේ කරා යනවලු. ඉතින් මේ හර්ෂණ තවදුරටත් පුළුල් ව්‍යාපාර කටයුතු තවදුරටත් පුළුල්ව විධිමත්ව ස්ථාවරව නෛතික පුද්ගල භාවයක් සහිතව ව්‍යාපාරේ වර්ධනය කළ හැකි ක්‍රමවේද පිළිබඳ අධ්‍යයනය කරගෙන ඉන්නවා. අපෙන් අහන්නේ මේ ස්ටයිල් වර්ක් කුමන ව්‍යාපාර සංවිධාන වර්ගයට අයත් ව්‍යාපාරයක්ද කියලා අපෙන් අහන්නේ. මේ කියනකොට අපිට තේරෙනවා තනි පුද්ගලයෙක් තියෙන ව්‍යාපාරයක්. ඒක නම් අපි දන්නවා මේක තනි පුද්ගල ව්‍යාපාරයක්. එහෙම නැත්නම් කේවල ස්වයං ව්‍යාපාරයක්. එහෙම නැත්නම් ඒක පුද්ගල ව්‍යාපාරයක් කියලා අපිට කියන්න පුළුවන්. මේකේ පළවෙනි කොටස මොන්දියව තනි පුද්ගල ව්‍යාපාරයක්. තනි පුද්ගල ව්‍යාපාරයක ඊළඟ බලන්න මෙම ව්‍යාපාරය තුළ ඔබ දකින ව්‍යාපාරික ශක්තියක් මොකක්ද කියලා අපෙන් අහනවා. මේ ව්‍යාපාරය තුළ ඔබ දකින ව්‍යාපාරික ශක්තිය මොකක්ද කියලා අහනවා. අපිට මේ සිද්ධි අධ්‍යයනයේදී ශක්තිය කීපයක් ආවුණා. එකක් තමයි වසර 10ක පළපුරුද්දක් තියෙනවා මේ හර්ෂණට ප්‍රධාන පෙළේ පාවාන් සමාගමක සේවකයෙකු ලෙස කටයුතු කරලා වර්ෂ 10ක විතර පළපුරුද්දක් තියෙනවා. ඊට අමතරව තව කියලා තියෙනවා මෙයා මේ ශාස්ත්‍රයට අදාළ පාඨමාලාවක් සම්පූර්ණ කරා කියලා. ඉතින් ඒකත් මෙයාගේ ශක්තියක්. ඊටත් අමතරව මෙයා ළඟ හොඳ මූල්‍ය ශක්තියක් තියෙනවා කියලා අපිට තේරුණා. ලක්ෂ 5ක මුදලක් එයා ළඟ තියෙනවලු. තාත්තගෙන් හම්බෙච්චි ලක්ෂ 12ක ගොඩනැගිල්ලක් තියෙනවලු. එතකොට එයා ලක්ෂයක තව බැංකු ණයකුත් අරන් තියෙනවා. ඒ හින්දා හොඳ මූල්‍ය ශක්තියක් එහෙම නැත්නම් හොඳ වත්කම් ටිකක් දේපල ටිකක් මෙයාට තියෙනවා කියලා අපිට කියන්න පුළුවන්. ඉතින් ඒක මෙයාගේ ශක්තියක් විදිහට අපිට ගන්න පුළුවන්. අපෙන් අහන්නේ ඒකයි මම පිළිතුරු අපෙන් අහන්නේ එකයි මම ලියනවා පිළිතුරු දෙකක් විතර. වසර 10ක පළපුරුද්ද වසර 10ක පළපුරුද්ද ශාස්ත්‍රයට අදාළ පාඨමාලාව ශාස්ත්‍රයට අදාළ පාඨමාලාවක් හදාරා තිබීම
තුන අපෙන් අහනවා ස්ටයිලෝ පාවාන් ව්‍යාපාර ලියාපදිංචි කළ යුතුද ඔබේ පිටුපස හේතු සපයන්න. ඔව් අනිවාර්යෙන් මේක ලියාපදිංචි කරන්න ඕන හේතුව මේක තනි පුද්ගල ව්‍යාපාරයක් ලියාපදිංචි කරන්න ඕනේ නැහැ තමයි. නමුත් මෙයා මේ ස්ටයිලෝ කියන නමකින් අයිතිකරුගේ නමින් හැර වෙනත් නමකින් පවත්වාගෙන යන්නේ නම් ව්‍යාපාර නාම ප්‍රඥප්තිය එහෙම නැත්නම් ව්‍යාපාර නාම ආඥාපනත යටතේ අනිවාර්යෙන් ලියාපදිංචිය කළ යුතු වේ. එහෙනම් මේකට මම උත්තරේ ලියනවා. ලියාපදිංචි කළ යුතුය ලියාපදිංචි කළ යුතුයි හේතුව තමයි අයිතිකරුගේ නමින් හැර අයිතිකරුගේ නමින් හැර වෙනත් නමකින් පවත්වාගෙන යන්නේ නම් අයිතිකරුගේ නමින් හැර වෙනත් නමකින් පවත්වාගෙන යන්නේ නම් ව්‍යාපාර නාම ප්‍රඥප්තිය යටතේ එහෙම නැත්නම් ව්‍යාපාර නාම ආඥාපනත කියලා කියන්නත් පුළුවන් යාම ප්‍රඥප්තිය යටතේ ලියාපදිංචිය අනිවාර්ය වේ. තුන මෙම ව්‍යාපාරයේ කෙරෙහි ඇල්මක් දක්වන පාර්ශ්ව දෙකක් සඳහන් කොට ඇල්ම දැක්වීමට හේතු වූ කරුණු ලියන්න. ඇල්මක් දක්වන පාර්ශ්වයන් දෙන්නෙක් අපෙන් අහනවා. ඊට පස්සේ අපිට කියනවා ඒකේට ඇල්ම දක්වන්න හේතු වුණේ ඇයි කියලා. ඉතින් මේකේ ඇල්මැති පාර්ශ්වයන් අපිට කීපෙනෙක් ගන්න පුළුවන්. එක්කෙනෙක් ප්‍රධාන වශයෙන් තමයි අයිතිකරු ගන්න පුළුවන්. ඊට පස්සේ අපිට ගන්න පුළුවන් මේකේ ඉන්න සේවකයෝ. ඊට පස්සේ අපිට ගන්න පුළුවන් බැංකුව. ඒ කියන්නේ බැංකු නායකයෙක් ඉඳ සේවකයෝ. අපෙන් අහනවා පාර්ශ්ව දෙකක් සඳහන් කරලා ඇල්මක් දැක්වීමට හේතු වූ කරුණු ලියන්න. අපි ලියමු 3 අයිතිකරු. මෙයාගේ ඇල්මක් දක්වන්නේ මෙයා තමයි අයිතිකරු. මෙයාගේ ආයෝජනයට ප්‍රතිලාභයක් ලැබෙන්නේ. ආයෝජනයට ප්‍රතිලාභයක් ලබා ගැනීමට. තව ඇල්මක් දක්වන පාර්ශ්වයක් ඉදිරියට අපිට ගන්න පුළුවන් බැංකුව. ඇයි බැංකුව බැංකු ණයක් සපයලා තියෙනවා. එහෙනම් බැංකු ණය අය කර ගැනීම සඳහා බැංකුව නිතර විමසිල්ලෙන් ඉන්නේ මෙයාට සල්ලි ගෙවන්න පුළුවන්ද කියලා. බැංකුවට ණය අය කර ගැනීම සඳහා හතර හර්ෂණ අපේක්ෂා කරන ආකාරයට ස්ටයිල් වර්ක් ව්‍යාපාරය පුළුල් කරන්නේ නම් ඒ සඳහා වඩාත්ම සුදුසු ඔබ යෝජනා කරන කුමන වර්ගයේ ව්‍යාපාරයක්ද? ඉතින් මෙයාට ඕනි කියලා කියන්නේ මේකට ලියාපදිංචි කරගන්න මෙයාට නීතිමය පුද්ගලභාවයක් නෛතික වගකීමක් ඕනි කියලා තිබුණා. ඒ වගේම විධිමත්ව ස්ථාවරව කරගන්න ඕනි කියලා තිබුණා. ඉතින් මේ කියන තොරතුරු අනුව මෙයාට හොඳ ව්‍යාපාරය තමයි නෛතික වගකීමක් සහිතව කරන්න පුළුවන් නම් කරන්න තියෙන්නේ සංස්ථාපිත සමාගමක්. ඒ කියන්නේ පෞද්ගලික සමාගමක් ලෙස ව්‍යාපාරය පවත්වා ගන්න ඕනි. ව්යාපාර ලියාපදිංචි කරන්න ඕනි සංස්ථාපිත සමාගමක් විදිහට. සංස්ථාපිත සමාගමක් විදිහට. සංස්ථාපිත සමාගමක් ලෙස හර්ෂණගේ ව්‍යාපාරයේ 2017 1 දිනට ගිණුම් කරන සමීකරණයේ පවතින තත්ත්වයන් අගයන් සහිතව ලියා දක්වන්න. ගිණුම් කරන සහිත අගයන් සහිතව ලියා දක්වන්න. ඉතින් මම ගිණුම් කරන සමීකරණය මෙතන ලියන්න. වත්කම්
අපේ සමීකරණය තමයි වත්කම් සමානයි හිමිකම් ධන වූවකකි. ඉතින් මෙතන මුලින්ම කියලා තිබ්බා මෙයා ළඟ සල්ලි තියනවලු ලක්ෂ 5ක්. එහෙනම් මුදල් ලක්ෂ 5යි. මුදල් ලක්ෂ 5යි. මුදල් ලක්ෂ 5යි. ඊළඟට ගොඩනැගිලි කියන්නේ වත්කම්. ගොඩනැගිලි ලක්ෂ 12යි. ගොඩනැගිලි ලක්ෂ 12යි. මුදල් ලක්ෂ 5යි. ගොඩනැගිලි ලක්ෂ 12යි. අපිට ඉල්ලන්නේ 2017 එක දිනට ව්‍යාපාරයේ 2017 එක දිනට ව්‍යාපාරයේ සමීකරණ ඉල්ලන්නේ හින්දා බැංකු ණය අදාළ වෙන්නේ නැහැ. එහෙනම් වත්කම් වෙනවා ලක්ෂ 17ක්. හිමිකමක් වෙනවා ලක්ෂ 17ක්. වත්කම් වෙනවා ලක්ෂ 17ක්. හිමිකම වෙනවා ලක්ෂ 17ක්. ඒතකොට දෙපැත්තම සමාන වෙනවා. ලක්ෂ 17කට. මේක ජනවාරි 1 වෙනිදාට අහන්නේ හින්දා අපිට බැංකු ණය ගන්න බෑ. ජනවාරි 1 වෙනිදාට වත්කම් කියන ගොඩනැගිල්ලයි අතට මුදල් විතරයි. මේ ව්‍යාපාරයේ සතු ජංගම නොවනවත්කම් මොනවාද? අගයන් සහිත දක්වන්නලු. ජංගම නොවනවත්කම් මොනවාද? අගයන් සහිත දක්වන්නලු. පහන්නේ ජංගම නොවනවත්කම්. ඉතින් මේකේ තියෙන ජංගම 6 ව්‍යාපාරස ජංගම නොවනවත්කම්. මෙතන ප්‍රධාන වශයෙන් ජංගම නොවනවත්කම් තියෙන්නේ ගොඩනැගිල්ලක් තියෙනවා අපේ ලක්ෂ 12කට ගත්ත. ඊට අමතරව මේ උපකරණ අරන් තියෙනවා. උපකරණ වගේ මිලට අරන් තියෙනවා. ගානේ තියෙනවා අපේ උපකරණ වගේ 10000කට ගත්තා කියලා. ගොඩනැගිල්ල ලක්ෂ 12යි. ගොඩනැගිල්ල ලක්ෂ 12යි. උපකරණ 10000යි. උපකරණ 10000යි. රුපියල් 50000ක ද්‍රව්‍ය මිලදී ගැනීමට අදාළ දික්වසරණ ලියන්නලු. උපකරණ රුපියල් 50000ක ද්‍රව්‍ය මිලදී ගැනීමට රුපියල් 50000ක ද්‍රව්‍ය මිලදී ගැනීමට අදාළ දික්වසරණ අපින් ලියන්නේ. ද්‍රව්‍ය මිලදී ගත්තාම ගැනුම් ගිණුම හර මුදල් ගිණුම බැර දික්සටහන ගැනුම් ගිණුම හර මේක දික්සටහන එන්නේ. ගැනුම් ගිණුම හර 50000යි. ගැනුම් ගිණුම හර 50000යි. මුදල් බැර 50000යි. ගැනුම් හර මුදල් බැර. ඊළඟට අහනවා මාසයේ අවසානයේ අත ඉතිරි මුදල ගණනයකට පෙන්නන්නලු. ඉතින් මේ මාසයේ අවසානයේ අත ඉතිරි මුදල ගණනය කරන්න නම් අපිට සිද්ධ වෙනවා මුදල් පොතක් ගන්න. මුදල් පොතක් ගහලා බලමු අත ඉතිරි මුදල කොච්චරද කියලා. 8 මුදල් පොතක් වෙනකොට මම පොඩි තීගිනුමක් ගන්නවා.
මෙන්න මුදල් පොත. මුලින්ම ප්‍රාග්ධනයේ විදිහට ලක්ෂ 5ක් දැම්මා කියලා තිබුණා. එහෙනම් මම දානවා ප්‍රාග්ධනය ලක්ෂ 5යි. ඊළඟට බැංකු ණයක් ගත්තා කියලා තිබුණා ලක්ෂයක. මම ඒකත් හර කරනවා මුදලක් හම්බුණා හින්දා බැංකු ණය ලක්ෂයයි. මම ඒකත් හර කරනවා බැංකු ණය ලක්ෂයයි. හරි. ඊළඟට අපි බලමු ඒකේ තියෙන වියදම් ටික දාගෙන යන්න. විකුණුම් 75000ක විකුණුම් ගත්තා. එහෙනම් විකුණුම් 75000යි. ඊට පස්සේ අපි බැර පැත්තට දාන්න වියදම් ටික මොනවද වියදම් කරාද කියලා. අමුද්‍රව්‍ය වලට ගත්තා කියලා කියනවා 50000ක්. ඒක මම බැර කරනවා අමුද්‍රව්‍ය 50000යි. උපකරණ ගත්තලු 10000ක මම ඒකත් මුදල් පොත බැර කරනවා උපකරණ 10000යි. ඊළඟ සේවකයන්ට වැටුප් ගෙවුවා කියලා කියනවා 12000ක ඒකත් මම බැර කරනවා වැටුප් කියලා 12000ක්. ඊට ප්‍රවාහන වියදම් 5000ක් ඒකත් මම බැර කරනවා. අපි මේක බැලන්ස් කරලා බලමු. මේකිනු බැලන්ස් කරලා බලමු. මේකේ හරපැත්ත වැඩි 6,75,000ක් එනවා. මම ඒකම දානවා බැලන්ස් කරන්න බැර පැත්තට 6,75,000. එතකොට ශේෂය වෙනවා. ශේෂය පාගී කියලා මම මෙතනින් දාන්නවා. 5,98,000. මේක තමයි අත ඉතිරි මුදල. මාසයේ අවසානයේ අත ඉතිරි මුදල 5,98,000. ඊළඟට අපෙන් අහනවා. ගොඩනැගිල්ලේ මාසයට අදාළ නවීන ප්‍රශ්නේ ගොඩනැගිල්ලේ මාසයට අදාළ ශ්‍රේය ප්‍රමාණය කොපමණද? ගොඩනැගිලි ශ්‍රේය ප්‍රමාණය කොපමණද? ගොඩනැගිලි ලක්ෂ 12යි. ලක්ෂ 12ට 10%ක් අර බලලා ඒක 12න් බෙදන්න ඕනේ. අයියේ මාසයකට ගන්න හින්දා අපි 12න් බෙදන්නේ. 9. ශ්‍රේය සමානයි. ලක්ෂ 12යි. පිරිවෙල ලක්ෂ 12යි 10%යි මේක 12න් එකකින් වැඩි කරනවා. රුපියල් 10000ක් වෙනවා ෂෙයා. රුපියල් 10000ක් වෙනවා ෂෙයා. ඊළඟට අපෙන් අහනවා අන්තිම ප්‍රශ්නේ 10යි. ව්‍යාපාරයේ මාසයට අදාළ ලාභය හෝ අලාභය ගණනය කරන්න. ඉතින් මෙතන ලාභය අලාභය ගණනය කරන්න වෙන්නේ විකුණුම් ඒ කියන්නේ ආදායමේ වියදම අඩු කරලා තමයි අපිට ලාභය අලාභය ගණනය කරන්න වෙන්නේ. ලාභය අලාභය ගණනය කරන්න වෙන්නේ ආදායමෙන් වියදම අඩු කරලා. මම මේකේ ලාභය මෙහෙම ගණනය කරන්න. මම මේ 10 වෙනි ප්‍රශ්නේ හදන්නේ ආදායම මම මෙහෙම ගණනය කරන්න. විකුණුම් තමයි ආදායම. විකුණුම් 75000ක් තියෙන මට මේ මෑතින් දාගන්න 75000යි කියලා. ඊට පස්සේ මම වියදම් ටික අඩු කරනවා. මෙතනදී මතක තියාගන්න අඩු කරන්න ඕනේ. අපි ප්‍රාග්ධන වියදම් අඩු කරන්නේ නැහැ. අපි මෙතන ප්‍රාග්ධන වියදම් අඩු කරන්නේ නැහැ. මෙතන අඩු කරන්නේ ආයභාර වියදම් විතරයි. ඒ කියන්නේ උපකරණ ගැනුම් වගේ දේවල් අපි අඩු කරන්නේ නැහැ. එහෙනම් බලන්න අමුද්‍රව්‍ය ගැනුම්. අමුද්‍රව්‍ය ගැනුම් 50000යි. මම ඒ ටික පල්ලෙහාට ලියනවා. වැටුප් තියෙන 12000ක් කියලා. වැටුප් 12000යි. ඊළඟට ප්‍රවාහන වියදම් 5000යි. ෂෙයා අපි දාන්න ඕන මෙතනට ගොඩනැගිලි ෂෙයා 10000යි. මේ ටිකේ එකතු වෙනවා 77000. ආදායම 75000යි වියදම 77000යි අපිට සුද්ධ අලාභයක් එනවා 2000ක. සුද්ධ ලාභයක් එන්නේ අලාභයක් තමයි එන්නේ. අපි ඊළඟ කොටසට
පළවෙනි කොටස. ඒකේ 1. දෙවෙනි ප්‍රශ්නේ 1. ජීවත් වීම සඳහා මිනිසා විසින් අනිවාර්යයෙන්ම සපුරාගත යුතු ජීවත් වීම සඳහා මිනිසා විසින් අනිවාර්යයෙන්ම සපුරාගත යුතු දැන් අවශ්‍යතාව ලෙස හැඳින්වේ. අවශ්‍යතාව සඳහා උදාහරණ දෙකක් සපයන්න. ඊළඟ කියනවා උවමනාවල දෙකේ ලක්ෂණ දෙකක් ලියන්න. ඉතින් මේ මිනිහා ජීවත් වීමට අනිවාර්යෙන් සපුරාගත යුතු දෙයක් තමයි අවශ්‍යතාව කියන එක හරියි. ඉතින් මේ උවමනාවල දෙකේ ලක්ෂණ උවමනාවක් කියලා කියන අවශ්‍යතාවයක් සපුරා ගන්නා ස්වરૂපය. අපේ උවමනාව ආහාර නම් අපි බත් කනවා නම් ඒක අපේ උවමනාව අපේ අවශ්‍යතාවය ආහාර නම් අපි ඒකට බත් කරනවා නම් ඒක තමයි අපේ උවමනාව. ඉතින් ඒ හින්දා අපි මේ ලියමු මේ උදාහරණ කිහිපයක් අවශ්‍යතාව වලට ලියන දෙකේ එකේ අයන්න ආහාර ඇඳුම් ආරක්ෂාව ආහාර ඇඳුම් ආරක්ෂා වාසස්ථාන මේවා තමයි අපේ ප්‍රධාන උවමනා. සෞඛ්‍ය අධ්‍යාපනය ඒවා ගන්නත් පුළුවන්. ඊළඟට අපිට කියන උවමනාවල ලක්ෂණ දෙකක්. එකක් තමයි උවමනා අත්‍යවශ්‍ය නැහැ. අත්‍යවශ්‍ය නොවේ. උවමනා අත්‍යවශ්‍ය නොවේ. ඒ වගේම උවමනා විවිධයි. අවශ්‍යතාව වගේ මේක එක්කෙනාගේ එක එක උවමනා තියෙන. ඒ හින්දා උවමනා විවිධයි. ඒ වගේම උවමනා අසීමිතයි. අවශ්‍යතාව අසීමිතයි උවමනා අසීමිතයි. අවශ්‍යතාව අපි අත්‍යවශ්‍ය ආහාර කියන අවශ්‍යතාවය අත්‍යවශ්‍ය. නමුත් ආහාර වලට බත් කන්න ඕනි කියන එක අත්‍යවශ්‍ය නෑ. මේ කෙනෙකුට බත් කන්න පුළුවන්, පාන් කන්න පුළුවන්, රොටි කන්න පුළුවන්. ඒ වගේ විවිධ විදිහට ගන්න පුළුවන්. ඒක අත්‍යවශ්‍ය දෙයක් නෙමෙයි. ඒ වගේ තමයි විද්‍යාව කියලා කියන්නේ ඒකයි. කෙනෙක්ගේ ආහාරවල එක එක්කෙනාගේ එක එක විදිහට විවිධ වෙන්න පුළුවන්. අනිත් එක තමයි අසීමිතයි. කෙනෙක් එකකින් තෘප්තිමත් වෙන්නේ නැහැ. මොකක් හරි අවශ්‍යතාවයක් එක්සදා මොකක් හරි උවමනාවක් ගත්තා. උදාහරණයක් විදිහට අපි වාහනයක් විදිහට බයිසිකලයක් ගත්තොත් එයා එතනින් එයාගේ ප්‍රවාහන අවශ්‍යතාවය හරියනවා බයිසිකලයකින්. නමුත් එයා එතනින් එහාට අසීමිතව යනවා. තව ඉදිරියට තමන්ගේ ආදායම වැඩි වෙන්න වෙන මොනවා හරි වාහනයකට යන්න තමයි බලන්නේ. ඒ හින්දා අපි කියන උවමනා අසීමිතයි කියලා. දෙක අපිට තියෙනවා මේ ප්‍රකාශන සත්‍යද සත්‍ය දක්වන්න කියලා. ප්‍රකාශන සත්‍යද සත්‍ය දක්වන්න කියලා. පළවෙනි එක හුවමාරු ක්‍රමයේ වෙළඳපළ බිහිවීමේ මූලික අවස්ථාවයි. භාණ්ඩ හුවමාරුව ගැන මේ කියන්නේ. භාණ්ඩ හුවමාරුව වෙළඳපළ ක්‍රමයේ බිහිවීමේ මූලික අවස්ථාවයි. මම ඒක එතනම ලියනවා. ඔව් සත්‍යයි. ඒක හරියි. වර්තමාන වෙළඳපළ ක්‍රියාකාරීත්වය නිසා වමනා සංකීර්ණ වීම ප්‍රබලව සිදුවේ. ඒකත් හරි. වමනා සංකීර්ණ වෙළඳපළ ක්‍රියාකාරීත්වය නිසා ඒකත් හරි. 3. සේවක සුපසාධනයේ ලාභ අපේක්ෂිත ව්‍යාපාරයක ප්‍රධාන අරමුණක්. සේවක සුපසාධකයේ ලාභ අපේක්ෂිත මේ ව්‍යාපාරයක ප්‍රධාන අරමුණක් නෙමෙයි. ඒගොල්ලන්ට සේවක සුපසාධකයේ ප්‍රධාන අරමුණක් කරගන්න. ඒගොල්ලන්ගේ ප්‍රධාන අරමුණ ලාභ පෙවීම. එන එක සත්‍යයි. ඒක හරි නෑ වැරදි. 4. sannivedanaye මිනිස් වමනාවක් කරන අතර ජංගම දුරකථනයේ අවශ්‍යතාවය. sannivedanaye වමනාවක් සංගමක ඒක වැරදි. sannivedanaye කියන්නේ අවශ්‍යතාවයක්, ජංගම දුරකථනය කියලා කියන්නේ වමනාවක්. ඒක මාරු වෙන්න ඕනේ නේද? අසත්‍යයි. 3. භාණ්ඩ හා සේවා නිෂ්පාදනයේ යොදා ගැනීම විවිධ සම්පත් නිෂ්පාදන සාධක ලෙස හැඳින්වේ. මූලික නිෂ්පාදන සාධක නම් කරන්නලු. ඊට පස්සේ කියනවා අදම් කළ පන්කොළ යොදා ගමන් මල් නිෂ්පාදනය කිරීමේ ව්‍යාපාරික නිෂ්පාදන සාධක ලෙස යොදා ගන්නා භූමියට හා ප්‍රාග්ධනයට සුදුසු උදාහරණ එක බැගින් ලියන්න. අපි ඉස්සෙල්ලාම බලමු මූලික නිෂ්පාදන සාධක මොනවද? අපි දන්නවා භූමිය, ශ්‍රමය, ව්‍යවසායකත්වයේ ප්‍රාග්ධනය. ශ්‍රමය, භූමිය, ප්‍රාග්ධනය, ව්‍යවසායකත්වයේ. 3 වෙනි කොටස ශ්‍රමය, භූමිය, ශ්‍රමය, භූමිය, ප්‍රාග්ධනය, ව්‍යවසායකත්වයේ. මේ තමයි මූලික, ඒ කියන්නේ ප්‍රධානම නිෂ්පාදන සාධක හතර තමයි මේ තියෙන්නේ.
අපිට කියනවා පදම් කළ පන්කොළ යොදා මළු නිෂ්පාදනය කරන එක භූමියට හා ප්‍රාග්ධනයට මොනවද කියලා උදාහරණ. භූමිය තමයි බිම. උදාහරණ බිම. ප්‍රාග්ධනය තමයි පදම් කළ පන්කොළ උපකරණ ගොඩනැගිලි අපිට ඒවා ප්‍රාග්ධන විදිහට ගන්න පුළුවන්. ආයන්න භූමිය කියන්නේ බිම් ප්‍රමාණය. උදාහරණ බිම. පන්කොළ නිෂ්පාදනය කරන තැන තියෙන බිම. බිම් ප්‍රමාණය. ප්‍රාග්ධනය කියලා කියන්නේ මුදල්ම විතරක් නෙමෙයි අපිට ප්‍රාග්ධන විදිහට ගන්න පුළුවන්. උපකරණ දේවල් ගන්නත් පුළුවන්. උපකරණ ගොඩනැගිලි පන්කොළ බලමු 4. තාක්ෂණික පරිසරයේ සිදුවී ඇති වෙනස් වීම ව්‍යාපාර විසින් තම කාර්යයන් පහසු කර ගැනීමට යොදා ගන්නා අවස්ථා අද බහුලවම දක්නට ලැබේ. උදාහරණයක් මගින් මෙම කියවන පැහැදිලි කරනවා. තාක්ෂණික පරිසරයේ සිදුවන වෙනස් වීම ව්‍යාපාර තමන්ගේ කාර්යයන් පහසු කරන්න ගන්නවලු. උදාහරණ තමයි පරිගණක අන්තර්ජාල ඊමේල් ෆැක්ස් වගේ දේවල් වලට දැන් පටන් අරගෙන රොබෝ යන්ත්‍ර පවා වෙනකන් ඉස්සරහට ගිහින් තියෙනවා. ඉතින් මේ ගැන අපිට පුළුවන්. අපිට කියනවා ඒක පොඩ්ඩක් පැහැදිලි කරන්න කියලාත් කියනවා. තාක්ෂණික පරිසරයේ වෙනස් වීම ව්‍යාපාරයෙන් තම කාර්ය පහසු කිරීමට යොදාගත් අවස්ථා බහුල උදාහරණයක් මගින් මෙම කියවන පැහැදිලි කරනවා. අපි උදාහරණයක් ගමු අන්තර්ජාලය. අන්තර්ජාලය හරහා දැන් මිනිස්සු පටන් අරන් තියෙනවා අන්තර්ජාලය හරහා වෙළඳාම් කරන්න. අපි කියනවා ඒකට විද්‍යුත් අවකාශයක්. ඒ කියන්නේ ගැනුම්කරු හා විකුණුම්කරු භෞතිකව මුණ ගැහෙන්නේ නැහැ. ගැනුම්කරු විකුණුම්කරු භෞතිකව මුණ ගැහෙන්නේ නැතුව විද්‍යුත් අවකාශයක් කරා තමයි මේවා කරන්නේ. ඉස්සර නම් අපි ගැනුම්කරු විකුණුම්කරු මුණ ගැහෙන තැනකට ගියා. අපි ඒකට කිව්වා වෙළඳපොළ කියලා. එතෙන්දී අපි පුළුවන් වුණා අනුම්කරු හා විකුණුම්කරු මුහුණට මුණ ගැහිලා තමයි භාණ්ඩය හෝ සේවයේ අපි හුවමාරු කරගන්නේ. නමුත් දැන් එහෙම දෙයක් නැහැ. දැන් අපිට පුළුවන් අන්තර්ජාලය හරහා විද්‍යුත් වාණිජ්‍යම නැත්නම් ඊ-කොමර්ස් හරහා අපිට පුළුවන් අපිට අවශ්‍ය භාණ්ඩය අන්තර්ජාලයෙන් තෝරන්න. ඊට පස්සේ ඒකට විද්‍යුත් ගෙවීම් ක්‍රමයක් හරහා ක්‍රෙඩිට් කාඩ් හෝ ඩෙබිට් කාඩ් එකක් කරහා අදාළ මුදල ගෙවන්න පුළුවන්. ඊට පස්සේ ඒගොල්ලෝ කුරියර් සර්විස් එකක් කරා අපිට භාණ්ඩය ගෙදරටම යවන්න සලස්වනවා. ඉතින් අපි ඒ ගැන පොඩ්ඩක් මෙහෙම ලියන්න පුළුවන්. අන්තර්ජාලය කියලා ලියලා මම මේ ලියන්නේ 4 වෙනි කොටසේ ආයන්නට මම ලියනවා අන්තර්ජාලය කියලා. මේ කියවන පොඩ්ඩක් අපි පැහැදිලි කරමු නේද? අන්තර්ජාලය හරහා අන්තර්ජාලය මගින් අන්තර්ජාලය මගින් විද්‍යුත් වාණිජ්‍ය හරහා භාණ්ඩ හා භාණ්ඩ අලෙවි කිරීමට හැකි වී. එහෙම නැත්නම් අපි ඔන්න උදාහරණයක් දාමු. eBay. මේ තමයි අන්තර්ජාලය හරහා භාණ්ඩ අලෙවි කරන ආයතනය. eBay හරහා අපිට පුළුවන් භාණ්ඩ ගේන්න. හරි. ඊළඟට තියෙනවා අඛණ්ඩ පැවැත්මක් සහිත නීතිමය පුද්ගල භාවයක් සහිත කොටස් නිකුතුයෙන් ප්‍රාග්ධනය රැස් කර ගන්නා ව්‍යාපාර සංවිධානයක් නම් කරන්නේ. අඛණ්ඩ පැවැත්මකුත් තියෙනවලු නීතිමය පුද්ගල භාවයකුත් තියෙනවලු කොටස් නිකුත් කළා ප්‍රාග්ධනය රැස් කර ගන්නා ව්‍යාපාර සංවිධාන වර්ගය. මේමයි අඛණ්ඩ පැවැත්මක් තියෙන නීතිමය පුද්ගල භාවයක් තියෙන කොටස් නිකුතුයෙන් ප්‍රාග්ධනය රැස් කර ගන්නා ව්‍යාපාර සංවිධානයක් විදිහට අපිට ගන්න පුළුවන් සංස්ථාවිත සමාගම. නමුත් මෙතෙන්දී සංස්ථාපිත සමාගමකත් අපිට කොටස් නිකුතුයෙන් ප්‍රාග්ධනය රැස් කර ගන්නවා නම් මෙතන අපිට ගන්න පුළුවන් සීමා සහිත පොදු සමාගමක් කියලා ගන්න පුළුවන්. අපි ඒ හින්දා මේකට උත්තරයක් විදිහට අපි දෙකටම හරියන්නේ හින්දා සංස්ථාපිත සමාගමක් කියලා ලියන උත්තරේ.
හැම සංස්ථාපිත සමාගමම කොටස් නිකුත් කිරීමේ තමයි. නමුත් මෙතන මහජනතාවට ප්‍රසිද්ධිය කොටස් නිකුත් කරන්න බෑ පෞද්ගලික සමාගම් වලට. ඒ හින්දා මම මේකට සංස්ථාපිත සමාගම් කියලා ලියනවා. සංස්ථාපිත සමාගම්. හතර. තුන්වෙනි ප්‍රශ්නේ සංචාරක සීල වේදාම සඳහා නිදසුන් දෙකක් සපයන්නලු. සංචාරක සීල වේදාම තමයි ඔය ගෙයින්කට ගොස් අලෙවි කරනකොට ඒව සංචාරක ව්‍යාපාරයක්. එහෙම නැත්නම් පොලින් පොලට ගිහිල්ලා ඉන්නවා අපි දන්නවා කට්ටිය ඉන්නවා එක එක දවස් සතියේ එක එක දවස් වලට එක එක තැන් වල පොළවල් වලට යනවා තමයි වට්ටි ගන්න. ඒගොල්ලෝ සංචාරක වෙලක්තාවක් කරන්නේ. අතකොට ජංගම රත ඔය එක එක පොඩි කෑම ෂෝටිස් කෑම වගේ දේවල් පොඩි රතවල තියාගෙන තල්ලු කරගෙන අරගෙන යනවා. ඉතින් ඒගොල්ලෝ කරන්නේ සංචාරක වෙලදාම. ඒ කියන්නේ එක තැනක ඉඳන් මේ වෙලදාම කරන්නේ. ඒක තමයි සංචාරක වෙලදාමක් කියලා කියන්නේ. උදාහරණ කීපයක් ලියුවා අපි ගෙවින් කොට කොස් අලෙවි කිරීම ජංගම රත මගින් අලෙවි කියලා ලියවන හැටි. අපි මෙලියන තුන්වෙනි ප්‍රශ්නේ පළවෙනි එකේ අයන්න ගෙයින් ගෙට කොස් අලෙවිය ජංගම රත මගින් අලෙවි. මේ තමයි සංචාරක වෙලදාම. ඊළඟට අපි කියනවා ශ්‍රී ලංකාවට ආනයන කරන ලබන භාණ්ඩාර හතරක් අපිට ඕන තරම් ආනයන කරන දේවල් කියනවා මෝටර රථ කණිජ තෙල් විදුලි උපකරණ තිරුඟු පිටි රෙදි පිලි පාවාහන මේ වගේ ගොඩක් දේවල් අපිට ගොඩක් ආනයන කරලා තමයි ගේන්නේ. ප්‍රධාන වශයෙන් ආනයන කරන ටිකක් අපි ලියමු. මෝටර රථ අපි ආනයන කරනවා, කණිජ තෙල් ආනයන කරනවා, තිරුඟු පිටි ආනයන කරනවා. මම තුනක් විතර ලියනවා. මෝටර රථ, කණිජ තෙල්, තිරුඟු පිටි. මෝටර රථ, කණිජ තෙල්, තිරුඟු පිටි. තුනේ දෙක විද්‍යුත් මුදල් භාවිතය කෙරෙහි ගනුදෙනුකරුවන්ගේ උනන්දුව ක්‍රමයෙන් වැඩි වීමක් පවතී. විද්‍යුත් මුදල් භාවිතයේ වාසි දෙකක් ලියන්නලු. ඊළඟ අපිට කියනවා චෙක් පතක් පිටසන් කිරීමෙන් අදහස් කරන්නේ මොකද? මේ විද්‍යුත් මුදල් භාවිතයේ වාසි එකක් තමයි පහසුයි. ආරක්ෂා කරගෙන යන්න පහසුයි. අන්තර්ජාලයෙන් කටයුතු කරන්න ලේසි. ඉස්සර වගේ පර්ස් එකේ සල්ලි දාගෙන යන්න අවශ්‍ය නැහැ. ඒ වගේම අදාළ මුදල අදාළ ප්‍රමාණයෙන් කියන්නේ අපිට සාමාන්‍යයෙන් භෞතික වශයෙන් මුදලක් ගෙවද්දී මාරු සල්ලි නැතුව සමහර ලාවට මුදල් අඩුවෙන් හම්බෙන්න ඉඩ තියෙනවා. නමුත් එහෙම නැහැ. හරියට නියමම රුපියල් නියමම සතගානට මේ විද්‍යුත් මුදල් හරහා තමන්ගේ බැංකු ගිණුමෙන් අඩු වෙනවා. ඒක අපිට වාසියක්. අනිත් එක තමයි අපිට ආරක්ෂාවක් තියෙනවා. අපි සල්ලි අතේ අරගෙන පාරේ යවිදින්නේ නෑ. විද්‍යුත් මුදල් හින්දා අපි කාඩ් එකක් විතරයි ළඟ තියාගෙන යන්නේ. පින් නම්බර්ස් එකක් විතරයි තියෙන්නේ. කාඩ් එක නැතුනොත් අපිට පුළුවන් කාඩ් එක හෝල්ඩ් කරලා අදාළ ගෙවීම් කිරීම නවත්ත ගන්න හැකියාවක් තියෙනවා. එහෙනම් අපි ලියනවා පහසුයි ආරක්ෂාව. පහසුව ආරක්ෂාව තවපොළ රැගෙන යාමේ පහසුව ගෙවීම් කිරීමේදී පහසු කාඩ් ඇක්සෙප්ට් කරන දැනගෙන ගන්න පුළුවන්. චෙක් පතක් පිටසන් කිරීමෙන් අදහස් කරන්නේ මොකක්ද කියලා අපි අහනවා. චෙක් පතක පිටසන් කිරීම කියන්නේ චෙක් පතේ මතු පිට. ඒ කියන්නේ සඳහන් ආදායකයාගේ නම අපි හිතමු චෙක් එක ඉය තියෙන කාගේරි නමට අපි ඒ නම ඒ ආකාරයෙන්ම චෙක් පතෙහි පිටුපස ලියනවා. චෙක් පතෙහි මතු පිට සඳහන් ආදායකයාගේ නම ඒ ආකාරයෙන් චෙක් පත පිටුපස ලියන එක තමයි අපි කියන්නේ චෙක් පතක් පිටසන් කරනවා කියලා. චෙක් පතෙහි මතු පිට සඳහන් ආදායකයාගේ නම ඒ ආකාරයෙන්ම චෙක් පතේ මතු පිට සඳහන් ආදායකයාගේ නම ඒ ආකාරයෙන්ම චෙක් පත පිටිපස ලිවීම.
මේක චෙක්පතට ආරක්ෂාවක් ලබා දෙන්න තමයි කරන්නේ. 3. රක්ෂ හිමිකම යන මූල ධර්ම පැහැදිලි කර යට නිදසුනක් සපයන්න. 3 රක්ෂ හිමිකම යන. ඒ කියන්නේ මේම රක්ෂ හිමිකමක් කියලා කියන්නේ රක්ෂ හිමිකම. රක්ෂ හිමිකමක් කියලා කියන්නේ රක්ෂණය කරන ජීවිතයක් හෝ දේපලක් රක්ෂණය කිරීමට යම් පාර්ශවයකට ඇති නීත්‍යානුකූල අයිතිය. රක්ෂණය කරන දේපලක් රක්ෂණය කිරීමට යම් පාර්ශවයකට ඇති නීත්‍යානුකූල අයිතිය අපිට කියන්න පුළුවන් රක්ෂණ දේපලක් කියලා. ඒ කියන්නේ මෙහෙමයි. කෙනෙකුට තව දේපලක් හෝ තව ජීවිතයක් රක්ෂණය කරනවා නම් එයාට පෙන්වන්න පුළුවන් වෙන්න ඕනේ මට නීත්‍යානුකූල අයිතියක් තියෙනවා කියලා. ඒ කියන්නේ මම උදාහරණයක් විදිහට මම කෙනෙක්ගේ ජීවිතයක් රක්ෂණය කරන්න යනවා නම් මට යාව රක්ෂණය කිරීමේ අයිතියක් තියෙන්න ඕනේ. තමන්ගේ දෙමව්පියන්ට පුළුවන් තමන්ගේ දරුවන්ව රක්ෂණය කරන්න, දරුවන්ට පුළුවන් දෙමව්පියන් රක්ෂණය කරන්න, ස්වාමියාට පුළුවන් භාර්යාව රක්ෂණය කරන්න, භාර්යාවට පුළුවන් ස්වාමියා රක්ෂණය කරන්න. ඒගොල්ලන්ගේ නෛතික බැඳීමක් තියෙන හින්දා ඊට අමතරව අපිට වෙන කෙනෙක් රක්ෂණය කරනවා නම් අපිට පුළුවන් වෙන්න ඕනේ යාට තියෙන බැඳීම නෛතික බැඳීම නීත්‍යානුකූලව ඔප්පු කරන්න. එහෙම නැත්නම් අපිට යාව රක්ෂණය කරන්න බෑ. ඒකට ගොඩක් දුරට මේ මූලධර්මය දාන්න හේතු වෙලා දෙන්නේ මිනිස්සු එහෙම නැත්නම් ජීවිත දේපල වලට හිතාමතා හානි කරන්න පුළුවන් කවුරු හරි යන කෙනෙක්ව රක්ෂණය කරලා එයාගේ ජීවිතේට හානියක් කළා වන්දි ලබා ගැනීමේ හැකියාවක් තියෙන පුළුවන් කෙනෙක්ගේ දේපලකට රක්ෂණය කළා ඒ දේපල වලට තමන්ම හානි කළා තමන් රක්ෂණය කරා කියලා වන්දි ලබා ගන්න පුළුවන්. ඒ හින්දා තමයි මේ රක්ෂ හිමිකම කියන එක දාලා තියෙන්නේ. මම ඒක පැහැදිලි කරන්න මේක ලියන්නම්. යම් ජීවිතයක් හෝ දේපල රක්ෂණය කිරීමට යම් ජීවිතයක් හෝ දේපල රක්ෂණය කිරීමට යම් පාර්ශවයකට ඇති නීත්‍යානුකූල අයිතිය. යම් පාර්ශවයකට ඇති නීත්‍යානුකූල අයිතිය. ඇති නීත්‍යානුකූල අයිතිය. උදාහරණ තමයි මේකට. ඒකට නිදර්ශන කීපයක් තමයි රක්ෂණ හිමිකමට ස්වාමියාට හා මෙමරියම් දෙමව්පියන් හා දූ දරුවන් ස්වාමියා හා භාර්යාව රක්ෂණය කළ හැකියි. රක්ෂණය කළ ඊළඟ බලන්න 4 සංනිවේදනය පිළිබඳ අවබෝධයකින් තොරව කටයුතු කිරීමෙන් ගැටලුවට මුහුණ දීමට ව්‍යාපාරික සිදුවේ. ඔබ හඳුනාගත් එවැනි ගැටලුවක් පැහැදිලි කරන්න. ඊළඟට කියනවා ප්‍රවාහන ශාස්ත්‍රයේ මෑත කාලීන දක්වන ප්‍රවණතාවයන් මොනවද කියලා. හරි. සංනිවේදනය පිළිබඳ අවබෝධයකින් තොරව කටයුතු කිරීමෙන් ගැටලුවට මුහුණ දෙනවලු ව්‍යාපාරිකට සිදුවේ එවැනි ගැටලුවක් හඳුනාගත්ත ගැටලුවක් ඉදිරිපත් කරනවා. එකක් තමයි වැරදි තොරතුරු සංනිවේදනය වෙනවා. එකක් තමයි වැරදි තොරතුරු සංනිවේදනය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අනවශ්‍ය තොරතුරු සංනිවේදනය වෙන්න පුළුවන්. ඊට පස්සේ අනවශ්‍ය තොරතුරක් ලබා දෙන්න පුළුවන්. තොරතුරු ලබා දීම පමා වෙන්න පුළුවන්. මම මෙහෙම ලියන්නම් ඒකට. අපිට කියන්නේ
අවබෝධයකින් තොරව කටයුතු කිරීම ව්‍යාපාර මුහුදේ වෙන ගැටලුවක් පැහැදිලි කරන්නලු. මම ලියනවා වැරදි තොරතුරු සංනිවේදනය වීම. එවැනි ගැටලුවක් පැහැදිලි කරන වැරදි තොරතුරු සංනිවේදනය වෙන්න පුළුවන්. ඒ කියන්නේ සංනිවේදනයේ තිබෙන දුර්වලතා හේතුවෙන් වැරදි තොරතුරු සංනිවේදනය වීම. වැරදි තොරතුරු සංනිවේදනය වීම. තොරතුරු පමා වීම තව එකක් ගන්න පුළුවන්. තොරතුරු පමා වීම. තොරතුරු පමා වීම. ඊළඟට කියනවා ප්‍රවාහ ශාස්ත්‍රයේ මෑත කාලීනව ප්‍රවණතා දෙකක් ලියන්නලු. ඒකත් තමයි අධිවේගී මාර්ග ඉදිරිපත් මේ ඉදි වුණා. එතකොට නවීන වාහන පැමිණුණා. එතකොට පාලම් ඉදි වුණා. ඒ වගේ දේවල් අපිට ගන්න පුළුවන්. අධිවේගී මාර්ග ඉදිවීම. වරාය ගුවන් තොටුපළ ඉදි වුණා. වරාය ගුවන් තොටුපළ වලිදිවි. ඒ වගේ ගන්න පුළුවන් නවීන යන්ත්‍ර නවීන පහසුකම් තියෙන වාහන ඇවිල්ලා තියෙනවා දැන්. එතකොට මාර්ග සංඥා පද්ධති නවීකරණය වෙලා තියෙනවා. එතකොට මාර්ග හොඳට නඩත්තු කරනවා. ඒ වගේ දේවල් ගන්න පුළුවන්. හතරවෙනි බාන කල්පනාකරණය වෙනුවෙන් අදහස් කරන්නේ මොකක්ද කියනවා. සාර්ථක සැලසුම් කරනුයක් තුළින් ව්‍යාපාර රත් කරගත හැකි වාසි දෙකක් ලියන්න කියලා කියනවා. කල්පනාකරණයක් කියලා කියන්නේ අරමුණු ඉටු කර ගැනීම සඳහා ව්‍යාපාරික සම්පත් කාර්යක්ෂම හා සඵලදායී භාවිතා කිරීමේ ක්‍රියාවලිය කල්පනාකරණය කියලා සරලව කියන්න පුළුවන්. එහෙම නැත්නම් අරමුණු ඉටු කර ගැනීම සඳහා සම්පත් කාර්යක්ෂම යොදා ගැනීම ව්‍යාපාර සැලසුම් කිරීම සංවිධානය කිරීම මෙහෙයවීම පාලනයට අදාළ වූ ක්‍රියාවලිය කල්පනාකරණය කියලා කියන්න පුළුවන්. අපි මෙහෙම ලියමු. හතරේ එකේ අයන්න අරම් ව්‍යාපාරයක නැත්නම් සංවිධානයක අරමුණු හා පරමාර්ථ ඉටු කර ගැනීම සඳහා සම්පත් කාර්යක්ෂමව හා සඵලදායී ලෙස යොදා ගැනීමේ ක්‍රියාවලියයි. ඊළඟට අපෙන් අහන්නේ සාර්ථක සැලසුම් කරන්නේ දක්වන වාසි ආයන කොටසට මම මෙහෙම ලියනවා. සාර්ථක සැලසුම් කරන්නේ වාසි තමයි අරමුණු සාර්ථක ඉටු කරගන්න පුළුවන්. අනවශ්‍ය කිරිවැයක් දැරීමට සිද්ධ වෙන්නේ නැහැ. ඒකට ව්‍යාපාරයේ අනාගතය තීරණය කරගන්න පහසු වෙනවා වගේ කීපයක් ලියන්න පුළුවන්. මම ලියනවා. එකක් පුළුවන් හිඟ සම්පත් වලින් උපරිම ප්‍රයෝජන ගන්න පුළුවන්. ගැනීමට හැකියවීම අනවශ්‍ය පිරිවැයක් දැරීමට සිදු නොවීම අකණ්ඩ පැවැත්ම තහවුරු වීම අකණ්ඩ පැවැත්ම තහවුරු වීම. ඒ වගේ කීපයක් ගන්න පුළුවන්. හරි.
ඊළඟ අපි කියන පහත් සඳහන් කුමන කල්පනාකරන මූලිකාංගයට අයත් වන්නේද දක්වන්න. පහත් සඳහන් කාර්යයන් කුමන කල්පනාකරන මූලිකාංගයට අයත් වන්නේදයි දක්වන්න. කාර්යයන් තියෙන හතරක්. සේවකයන් සඳහා විධිමත් සුබ සාධන වැඩපිළිවෙලක් පවත්වාගෙන යාම මේක අයිති වන්නේ මෙහෙයවීමට. මේක අයිති වන්නේ මෙහෙයවීමට. දෙක ව්‍යාපාරයක අරමුණු තීරණය කිරීම. මේ අරමුණු තීරණය කරන්නේ සාමාන්‍යයෙන් කළමනාකරණයේදී පළවෙනිම කාර්යය සැලසුම් කරන්නේ. තුන ව්‍යාපාරයේ සම්පත් නිසි පරිදි අවශ්‍ය පාරිශ්‍රමික බෙදා හරිනවා. මේක කරන්නේ සංවිධානය කරන්නේ. හතර සැලසුම් වල පවතින අඩුපාඩු හඳුනා ගැනීම. මේක අපි කරන්නේ අවසාන ක්‍රියාවලිය පාලනය. ඊළඟ කියනවා අපිට ඊළඟ කොටස වෙනදාම නිර්වචනය කරන්නලු අවකාශීය වෙනදපළ කුමක් ගැනීම අදහස් වේද? හරි. වෙනදාම අපි නිර්වචනය කරමු මෙහෙම. තුනේ ආයන්න. භාණ්ඩ හා සේවා මිලට ගැනීම හා විකිණීමේ ක්‍රියාවලිය වෙනදාමක් කියලා අපි කියන්න පුළුවන්. භාණ්ඩ හා සේවා මිලට ගැනීම හා විකිණීමේ ක්‍රියාවලිය වෙනදාමයි. සරල වශයෙන් අපි කියන්න පුළුවන් භාණ්ඩ හා සේවා මිලට ගැනීම හා විකිණීමේ ක්‍රියාවලිය වෙනදාමක් කියලා. ඊට අපි කියන වෙනදපොළ අවකාශය කියන්නේ කියන වෙනදපොළ අවකාශය කියලා කියන්නේ අන්තර්ජාලය හරහා භාණ්ඩ හා සේවා නිකුත් කිරීම එහෙම නැත්නම් අන්තර්ජාලය හරහා වෙනදාම් කටයුතු කිරීම වෙනදපොළ කටයුතු කිරීම තමයි අවකාශීය වෙනදපොළ කියන්නේ. ආයන්න අන්තර්ජාලය හරහා වෙනදපොළ කටයුතු කිරීම. අන්තර්ජාලය හරහා වෙනදපොළ කටයුතු කිරීම. අපි හතරවෙනි කොටසේ අයන්න අහනවා. එදිනෙදා පාරිභෝගික කටයුතු වලදී ඍජු බෙදා හැරීමේ ක්‍රමයේ භාවිත වන අවස්ථාවක් ලියා දක්වන්නලු. එදිනෙදා පාරිභෝගික කටයුතුදී ඍජු බෙදා හැරීම පවත්වන්නලු. ඊළඟ කියනවා රෙදිපිලි ව්‍යාපාර සඳහා සුදුසු විකුණුම් ප්‍රවර්ධන ක්‍රමයක් දක්වන්නලු. ඉතින් අපේ එදිනෙදා කටයුතු වලදී පවතින ඔය ඍජු බෙදා හැරීමක් තමයි උදාහරණයක් විදිහට ප්‍රාදේශීය නිෂ්පාදකවරු අපේ ගේ ළඟට ගෙනත් දෙනවා පාන් ටික. අපේ ගේ ළඟට කිරි ගෙනත් දෙනවා. ඒ වගේ දේවල් ඍජු බෙදා හැරීමක් තමයි තියෙන්නේ. එළවලු ටික ගෙනත් දෙනවා, පොල් ගෙනත් දෙනවා. ඉතින් මේ වගේ දේවල් අපිට ගන්න පුළුවන් ඍජු බෙදා හැරීම. ඒක ඩිරෙක්ට්ලිම කවුරුත් අතරමැදියෙක් නේද නිෂ්පාදකයා විසින්ම අපිට ලබා දෙනවා. ලියන මේම හතරේ අයන්න. ප්‍රාදේශීය නිෂ්පාදකයන්ගේ අපි ගමු නිකන් සාමාන්‍ය මේ ප්‍රාදේශීය නිෂ්පාදකයන්ගෙන් කිරි පාන් එළවලු වැනි කිරි පාන් එළවලු වැනි භාණ්ඩ ඍජුවම පාරිභෝගිකයන් වෙතට ලබා දීම.
ඍජුවම පාරිභෝගිකයන් වෙතට ලබා දී. කවුරුත් අතරමැදිව නැහැ. ඒක තමයි ඍජු. ඊළඟට අපෙන් අහන්නේ රෙදිපිලි ව්‍යාපාරයක් සඳහා රෙදිපිලි ව්‍යාපාරයක් සඳහා සුදුසු විකුණු ප්‍රවර්ධන ක්‍රමය මොකක්ද කියලා. අපිට පුළුවන් රෙදිපිලි ව්‍යාපාරයකට දැන්වීම් පළ කරන්න පුළුවන්, ප්‍රදර්ශන පවත්වන්න පුළුවන්, සේල් පවත්වන්න පුළුවන්. අවසාන සේල් කියලා සේල් කියන ගොඩක් කියලා රෙදිපිලි ව්‍යාපාර වල එහෙනම් අපිට පුළුවන් සේල් පැවැත්වන්න. තා පුළුවන් ප්‍රදර්ශන පවත්වන්න. සේල්ස් පවත්වන්න පුළුවන්, ප්‍රදර්ශන පවත්වන්න පුළුවන්. හරි. ඊළඟ බලන්න පස්වෙනි ප්‍රශ්නේ ගිණුම් කරණය anu කුමක්ද කියලා අපෙන් අහන්නේ. ගිණුම් කරණය කියලා කියන්නේ අපි කියනවා ව්‍යාපාරයක ඇල්මැති පාර්ශ්වයන් වල තීරණ ගැනීමට ප්‍රයෝජනවත් තොරතුරු සැපයීමේ ක්‍රියාවලිය ගිණුම් කරණය කියලා කියනවා. එහෙම නැත්නම් තොරතුරු එහෙම නැත්නම් ගිණුම් තොරතුරු රැස් කිරීම, වර්ග කිරීම, වාර්තා කිරීම, සාරාංශ කිරීම හා තොරතුරු අවශ්‍ය පාර්ශ්වයන්ට ලබා දීමේ ක්‍රියාවලිය ගිණුම් කරණය කියලා කියන්න පුළුවන්. පහේ කියන්නේ ව්‍යාපාරයන් කෙරෙහි ඇල්මැති පාර්ශවවල තීරණ ගැනීමට ප්‍රයෝජනවත් තොරතුරු සැපීමේ ක්‍රියාවලිය ගිණුම් කරණය. හරි ඊළඟට අපෙන් අහන්නේ අයිතිකරුගේ හිමිකම් වෙනස්වීමට බලපාන හේතු දෙකක්. අවතර ප්‍රාග්ධනයේදීම ගැනීම සිදු කිරීම, වියදම් කිරීම, ආදායම් ලැබීම, මේ වගේ ඕන දෙයක් ගන්න පුළුවන්. මම ලියන දෙකක් අවතර ප්‍රාග්ධනයේදීම ගැනීම සිදු කිරීම. තවට ගන්න පුළුවන් වියදම් කිරීම, ආදායම් ලැබීම මේ දෙක ගන්නත් පුළුවන්. දෙකක් මම ලියුවේ දැන්. ඊළඟ තියෙනවා ව්‍යාපාරයක වගකීම් වල දැකිය හැකි ලක්ෂණ දෙකක් මොකක්ද කියලා අපි දෙවෙනි ප්‍රශ්නේ අහනවා. ව්‍යාපාරයක වගකීම් වල දැකිය හැකි ලක්ෂණ දෙකක්. එකක් තමයි අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් වර්තමානයේ ඇතිවන බැඳීමක්. ඊළඟට බේරුම් කිරීමේදී ව්‍යාපාරයේ සම්පත් පිටතට ගලා යනවා. දෙකේ අයන්න මම ලියනවා දෙකයි ඉල්ලන්නේ මම තුනක් ලියනවා. අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් වර්තමානයේ ඇති බැඳීමක් අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් වර්තමානයේ ඇති බැඳීමක් බේරුම් කිරීමේදී සම්පත් පිටතට ගලා යාමක් සිදු වීම. බේරුම් කිරීමේදී සම්පත් පිටතට ගලා යාම. වගකීම් ප්‍රධාන කොටස් දෙකට වර්ග කොට දැක්කිය එක එම කොටස් දෙක නම් කරන්න. ජංගම වගකීම් සහ ජංගම නොවන වගකීම් කියලා තමයි වගකීම් කොටස් දෙකට දක්වන්න පුළුවන්. ජංගම කියන්නේ අවුරුද්දකට වඩා අඩු කාලයක්, ජංගම නොවන කියන්නේ වර්ෂයකට වඩා වැඩි කාලයක් වදින වගකීම්. ජංගම වගකීම් හා
නොවන වගකීම්. තුන්වෙනි කොටස පාස් සඳහන් ගනුදෙනු ගෙවු කරන සමීකරණ බලපාන ආකාරය දක්වන්නලු. අයිතිකරු විසින් ආරම්භ කරන ලද වෙළඳ ව්‍යාපාරික සිදු වූ ගනුදෙනු කීපයක් පත් දැක්වේ. අපිට කියන මේක සමීකරණයට කොහොමද ඉන්නේ කියලා දක්වන්නලු. හරි. පළවෙනි එක බලන්න. රුපියල් ලක්ෂ 5ක ප්‍රාග්ධනයක් දෙවුවා. ප්‍රාග්ධනයක් දෙවුවාම වත්කම් මුදල් කියලා වැඩි වෙන ලක්ෂ 5ක්, කිමිකම් මුදල් කියලා වැඩි වෙනවා ලක්ෂ 5ක්. මෙහෙම ලියනවා. වත්කම් වෙන පළවෙනි ගනුදෙනුව මුදල් ලක්ෂ 5යි. වත්කම් සමානයි හිමිකම් ධන. වගකීම්. වත්කම් මුදල් ලක්ෂ 5යි. එහෙනම් වත්කම් ලක්ෂ 5කින් වැඩි වෙනකොට හිමිකමත් වැඩි වෙනවා. ප්‍රාග්ධනය කියලා ලක්ෂ 5. දෙවෙනි එක තියෙන්නේ ලක්ෂ 2ක බැංකු ණයක් ගත්තා කියලා. එහෙනම් මුදල් ලක්ෂ 2ක් හම්බ වෙනවා, වත්කම් වැඩි වෙනවා ලක්ෂ 2ක්. ප්‍රාග්ධනයේ පැත්තට වෙනසක් වෙන්නේ නැහැ. බැංකු ණය කියන එක වගකීමක් විදියට වැඩි වෙනවා. බැංකු ණය වැඩි වෙනවා වගකීමක් විදියට ලක්ෂ 2ක්. තුන්වෙනි එකේ තියෙන 50000ක අත්පිර මුදලට භාණ්ඩ ගැනීම. එතනත් මුදල් කියන වත්කම අඩු වෙනවා 50000. එතකොට ඒක දානවා අපි ඍණ. මුදල් අඩු වෙනවා ඍණ. මේ මුදල් වැඩි වෙනවා. එතන වෙන්නේ මුදල් අඩු වීම. එතකොට තොගේ කියන වත්කම වැඩි වෙනවා 50000කින්. සල්ලි ගියාට තොගයක් එනවා. ඒකෙන් තමයි එකට ධන කියලා දානවා. මේ පැත්තට ගත්තොත් කිසිම වෙනසක් වෙන්නේ නැහැ. අවසාන එක 4. 10000ක ව්‍යාපාර ගොඩනැගිලි කුලී ගෙවුවලු. 10000ක ව්‍යාපාර කුලී ගොඩනැගිලි ගෙවුවලු. ගෙවුවනම් මුදල් 10000ක් අඩු වෙනවා. මුදල් 10000ක් අඩු වෙනවා. දාදාක මුදලක් ගෙවුවා කියලා තියෙන්නේ. මුදල් 10000කින් අඩු වෙනවා. ඒ වගේම ඊට පස්සේ කියලා තියෙන්නේ ව්‍යාපාරික කුලී ගෙවුවා කියලා. කුලී ගෙවුවා කියලා කියන්නේ වියදමක්. වියදමක් ගෙවුවා කියන්නේ අපේ හිමිකමක් 10000කින් අඩු වෙන්න ඕනේ. එහෙනම් හිමිකම් පැත්තෙන් අඩු කරනවා. රුපියල් 10000. අඩු වෙන්නයි ඕනේ. අපිට ඕන නම් මේක බැලන්ස් කරලා බලන්න පුළුවන්. උඩ තියෙන්නේ ලක්ෂ 5යි, ලක්ෂ 2යි, 50000යි, 10000යි තියෙන්නේ. 50000යි 10000යි අඩු වෙනවා. ලක්ෂ 5යි, ලක්ෂ 2යි එකතු වෙනවා. එතකොට අපිට උත්තරයක් එනවා 640000ක් කියලා. 640000ක් එනවා. ප්‍රාග්ධනයේ පැත්තෙන් 50000ක් එකතු වුණා 10000ක් හිමිකම අඩු වුණා 490000ක් කියලා එනවා. 490000ක් කියලා එනවා. මෙතන එනවා 690000ක් එනවා 50000ක් අඩු වෙලා 50000ක් නැවත එකතු වෙන 690000ක් එනවා. මේ පැත්තෙන් 490000ක් එනවා. ධන බැංකු ණය පැත්තෙන් ලක්ෂ 2ක් තියෙනවා.
එහෙනම් ගිණුම් කරන සමීකරණ සමානව 6,95 සමානයි හිමිකම 4,90,000යි වගකීම 1,02,000යි. වගකීම 1,02,000යි. තුන්වෙනි එක ඉහත තුනේ සඳහන් ගනුදෙනු උපයෝගී කරගෙන පහත් සඳහන් වගුව සම්පූර්ණ කරන්නලු මම වගුව මේකෙන් සම්පූර්ණ කරනවා මූලාශ්‍රයගෙන 1 පළවෙනි කියලා තියෙන්නේ ලක්ෂයක ප්‍රාග්ධනයක් ඉදගුවා කියලානේ ලක්ෂයක ප්‍රාග්ධනයක් ඉදගුවාට පස්සේ මේකේ මූලාශ්‍රයගෙන තමයි සල්ලි යදෙව්වේ එහෙනම් ලදුපත මුදල් හම්බුන හින්දා ලදුපත මේකේ හර වෙන්නේ යන්නේ මුදල් පොත හර මුදල් පොත හර දර වෙනවා ප්‍රාග්ධන ගිණුම. දෙවෙනි ගණන් තියෙන්නේ ලක්ෂ දෙකක බැංකු ණයක් ගත්තා. ඒත් සල්ලි හැම්බීමක් හින්දා මූලාශ්‍ර ලේඛන වෙන්නේ මුදල් ලැබීම වලට ලදුපත. හර වෙන්නේ මුදල් පොත සල්ලි හම්බුණා වත්කමක් වැඩි වුණා මුදල් පොත. බැර වෙන්නේ බැංකු ණය. බැංකු ණය කියන වගකීමක්. බැංකු ණය බැර වෙනවා. තුන්වෙනි එක 50000ක් අත්පිර මුදලට භාණ්ඩ ගත්තලු 50000ක් අත්පිර මුදල ගත්තා කියලා කියන්නේ අපි මුදල් ගෙව්වා වෙන වවුචරේ හර වෙන්නේ ගැනුම් ගිණුම බැර වෙන්නේ මුදල් පොත. ඊළඟ කියනවා 10000ක ගොඩනැගිලි කුලිය ගෙව්වා වියදමක් ගෙව්වා ව්‍යාපාරයෙන් ගෙව්වා නම් අපි ඒක වවුචරයක සඳහන් කරන්නේ ඒකට යන්නේ ගොඩනැගිලි කුලිය ගිණුම හර වෙනවා වියදමක් හින්දා ගොඩනැගිලි කුලිය හර මුදල් පොත බැර. ආයෙත් ප්‍රශ්න බලමු අපි. චිරාන්තම ව්‍යාපාරික කටයුතු පහසුව කරගැනීමේ අදහස ඇතිව වාණිජ්‍ය බැංකුවක ජංගම ගිණුමක් පවත්වාගෙන ලබයි. 2017 මැයි මාස උසින් පිළියෙල කළ බැංකු ගිණුමට අනුව බැංකු ශේෂය වූයේ 16500ක වාසිදායක ශේෂයක්ලු. එම මාස ලද බැංකු ප්‍රකාශන අනුව පෙනී ගියේ එම ශේෂයන් අතර වෙනසක් ඇති බවයි. මේ වෙනසට හේතු හඳුනාගෙන තියෙනවා. වෙනසට හේතු ටිකක් දීලා තියෙනවා. අපෙන් ඉල්ලනවා සංශෝධිත මුදල් පොත සහ බැංකු ගිණුම දෙන්න කියලා තමයි අපිට කියන්නේ. අපි හදමු සංශෝධිත මුදල් පොතක් සහ බැංකු ගිණුම. නහයේ පළවෙනි එක සංශෝධිත මුදල් පොත හදන්නේ හරි සංශෝධිත මුදල් පොත මම මේව ගහනවා බැංකු ගිණුම සංශෝධිතයි මේකේ නම ලියනවා බැංක් සංශෝධිත බැංකු ගිණුම කියලා. සංශෝධිත බැංකු ගිණුම. මේක අපි ශේෂය විදිහට දාගන්නේ ඒ ගිණුමේ තිබ්බ ශේෂයම තමයි. 16500ක ශේෂයක් තිබුණා කියලා අපිට ගානේ දීලා තියෙනවා. මම එනම් ශේෂයේ ඊගේ 16500ක් විදිහට දාගන්නවා. ඊළඟ බලමු මොනවද තියෙන්නේ. ස්ථාර නියෝග මත බැංකුව ගෙවා දුව රක්ෂණ ගාස්තු 5000ක් ස්ථාර නියෝග ගෙවුවා නම් ස්ථාර නියෝග රක්ෂණ ගාස්තු හර වෙන්න ඕනේ. බැංකු බැර වෙන්න ඕනේ. මම දානවා රක්ෂණ ගාස්තු 5000යි. රක්ෂණ ගාස්තු 5000යි. ඊළඟට කියනවා 16000ක අංක දරන චෙක් පත බැංකුවේ තැන්පත් කරන නමුත් නිෂ්කාශනය වුණේ නැහැලු. මේක අපිට අදාළ වෙන්නේ බැංකු සැසඳපොට අර මේ සංශෝධිත බැංකු ගිණුමට අවශ්‍ය වෙන දෙයක් නෙමෙයි. තුන්වෙනි එක බැංකුවට ලැබුණු ඍජු ප්‍රේෂණ වල වටිනාකම 8000යි. මේක අවශ්‍ය වෙනවා සංශෝධිත බැංකු ගිණුමට ප්‍රේෂණ 8000යි. ඊළඟට තියෙන්නේ 20000ක චෙක් පතක් නිකුත් කරත් බැංකුවට ඉදිරිපත් කරන්න හැලු මේකත් අවශ්‍ය වෙන බැංකු සංස්කෘතික ප්‍රකාශයට. එහෙනම් මම සංශෝධිත බැංකු ගිණුම තුලනය කරනවා.
මේ පැත්තෙන් එනවා 19500ක් 24500ක් තියෙනවා 16500 8 10 කියන්නේ 24500යි මේ පැත්තට එනවා 24500ක් එහෙනම් පාගේ ශේෂය විදියට එනවා 19500ක් මේක තමයි ශේෂය ඉදිරියට ගෙනියන්නේ එහෙනම් බැංකු ගිණුමේ ශේෂය 19500යි අපි 19500 බැංකු ගිණුමේ ශේෂය යොදාගෙන අදමු බැංකු සැලසුම් ප්‍රකාශය මේ දින මේ බැංකු සැලසුම් ප්‍රකාශය අපි මුලින්ම දාගන්නවා සංශෝධිත මුදල් පොතේ ශේෂය සංශෝධිත බැංකු ගිණුමේ ශේෂය මට 19500ක් කියලා මම එක දෙවෙනි රෝල්ට දාගන්නවා. අපි සංශෝධිත බැංකු ගිණුමේ ශේෂය ගත්තොත් අනිවාර්යයෙන් එකතු කරන්න ඕනි. ඉදිරිපත් ලඝු චෙක්පත් ඉදිරිපත් ලඝු චෙක්පත් මට දෙන 20000ක ඉදිරිපත් ලඝු චෙක්පත් අපි අඩු කරන්න ඕනි. නිෂ්කාශනීය ලඝු චෙක්පත් එහෙම නැත්නම් උපලබ්ධි ලඝු චෙක්පත් නිෂ්කාශනීය ලඝු චෙක්පත් තමයි මම අඩු කරන්න ඕනේ. මට එහෙම චෙක්පතක් තියෙනවා 23යි 43යි 24 කියන අංක දරන 16000ක චෙක්පත. එහෙනම් මම මේක එකතු කරනවා 19500ට 20000ක් එකතු කරනවා 19500 20000ක් එකතු කරලා අවශ්‍ය මට එනවා 39500ක්. මේ 39500න් මම අඩු කරනවා 16000. එතකොට මට එන උත්තරයක් 22500ක්. මේකට මම කියනවා බැංකු ප්‍රකාශනය අනුව ශේෂය. මෙන්න බැංකු ප්‍රකාශනය අනුව ශේෂය. කියන බලන්න දෙවෙනි කොටස. දෙවෙනි කොටස එක්තරා ව්‍යාපාරයක් 2017 12:31 දිනට පිළියෙල කරන ලද ශේෂ පිරික්සමේ හර තීරුවේ එකතුව බැර තීරුවේ එකතුවට සමාන නොවිය. ඒ හර පැත්තේ රුපියල් 9000ක් අඩුවීමක් දක්න ලැබුණු අතර එයට හේතු වැරදි කීපයක් අනාවරණය විය. සබ්බලු මේගොල්ලන් මොකද්ද අනාවරණය වෙච්ච වැරදි ටික කියලා. වැරදි කීපයක් දීලා අපිට වැරදි නිවැරදි කිරීමේ ජර්නල් සටහන් ටිකයි අවිනිශ්චිත කිරීමයි තමයි ඉල්ලන්නේ. වැරදි නිවැරදි කිරීමේ ජර්නල් සටහන් සහ අවිනිශ්චිත කිරීම ටික තමයි අපෙන් ඉල්ලන්නේ. හරි අපට වැරදි ටික බලමු. එකක් තියෙනවා ණයට විකුණු 5600 විකුණු ජර්නල් සටහන් කර ඇත්තේ 6500ක් ලෙසයි කියලා තමයි තියෙන්නේ. ණයට විකුණු 5500 විකුණු ජර්නල් සටහන් කර ඇත්තේ 6500ක් ලෙස කියලා තමයි තියෙන්නේ. වැරදි නිවැරදි කිරීමේ ජර්නල් සටහන් සහ අවිනිශ්චිත කිරීම තමයි අපෙන් ඉල්ලන්නේ. බලමු පළවෙනි ගැලපෙන්නේ. ණයට විකුණු රුපියල් 5600 විකුණු ජර්නල් සටහන් කර ඇත්තේ 6500ක් විදියට. අනායට විකුණුම් කොහොම සටහන් වෙන්න ඕනි හරණා සටහන් වෙන්න ඕනි 5500ක්. නමුත් මේක සටහන් කරලා තියෙන්නේ විකුණුම් ජර්නලේ සටහන් වෙලා තියෙන්නේ රුපියල් 6500ක් විදියට. ඉතින් මෙතන 5600 6500 වෙලා කියන්නේ එතකොට මෙහෙමයි රුපියල් 900ක වෙනසක් තියෙනවා. රුපියල් 900ක් අපි විකුණුම් ගිණුමට පෙර කරන්න ඕනේ. ඒ කියන්නේ විකුණුම් ගිණුමට අඩු කරන්න ඕනි. ඒ වගේම අපි ණයගැති ගිණුමට අඩු කරන්න ඕනි රුපියල් 900ක්. විකුණු ගිණුම 900ක් අඩු වෙන්න ඕනි. ණයගැති ගිණුම 900ක් අඩු නැහැ. ඊයේ නිවැරදි ප්‍රමාණය 5600යි. නම සටහන් කරලා තියෙන 6500ක් විදියට විකුණු ජර්නලේ කියලා කිව්වෙ හින්දා අනිවාර්යෙන් මේක ණයගැතියන්ට මේ විදියටම පිටපත් වෙලා ඇති. මම පොඩි ජර්නලයක් ගහනවා.
මම පොදු ජර්නලයක් ගැව්වා ඒකට. පැත්තෙන් දිනේ පොදු ජර්නලය දිනය විස්තරය අර එන පළවෙනි එක මම දියනවා. පළවෙනි ගිණුම විකුණුම් ගිණුම හර ණයගැති ගිණුම බැර 900යි 900යි වැඩිපුර සටහන් වෙච්ච දෙක අපි ණයගැතියන්ගෙන් සහ විකුණුම් වලින් අඩු කරපු එක තමයි මෙතනදී කරන්නේ. right අපි ඒක සංලක්ෂය ලියමු. ණයට විකුණුම් 5600 ණයට විකුණුම් 5600 විකුණුම් ජර්නලයේ 5600 විකුණුම් ජර්නලයේ 6500 ලෙස සටහන නිවැරදි කිරීම. අපි යන් දෙවෙනි ගණන දිනුවට දෙවෙනි ගණන දිනුව සේක වැටුප් 8500 සටහන් කර ඇත්තේ මුදල් ගිණුමේ පමණයි. අපි යන් ඒක මුදල් ගිණුමේ පැත්ත හර පැත්ත විතරක් වැඩි. එහෙනම් අපි මේක නිවැරදි කරන්න නම් සේක වැටුප් 7500 සටහන් කරලා තියෙන මුදල් පොතේ විතරයි. ඒ කියන්නේ වත්කම් පැත්ත හර පැත්ත වැඩි. අපි මුදල් පොතේ සටහන් කරලා නැහැ. අපි එනම් සේක වැටුප් ගිණුමේ සටහන් කරලා නැහැ. අපි එනම් සේක වැටුප් ගිණුමේ සටහන් කරමු මේක. එතකොට සේක වැටුප් ගිණුම හර වෙන්න ඕනි. අවිනිශ්චිත ගිණුම බැර වෙන්න ඕනි. සේක වැටුප් හර 8500යි අවිනිශ්චිත ගිණුම බැර 8500යි මගේ සංලක්ෂය ලියනවා. ගෙව් සේක වැටුප් මුදල් පොතේ පමණක් සටහන් වීම නිවැරදි කිරීම. ගෙව් සේක වැටුප් මුදල් පොතේ පමණක් සටහන් වීම නිවැරදි කිරීම. 3 ගෙව් රක්ෂණ ගාස්තු 2500ක් වරිපණන් ගාස්තු ගිණුමට හර කර ඇත. ගෙව් රක්ෂණ ගාස්තු ගිණුම 2500 වරිපණන් ගිණුමට හර කරලා තියෙන. අපි එන ගෙව් රක්ෂණ ගාස්තු ගිණුමට දාමු. රක්ෂණ ගාස්තු ගිණුම හර කරමු. වරිපණන් දාපු එක අයින් කරලා දාමු. වරිපණන් ගිණුම කර කරමු. ගෙව් රක්ෂණ ගාස්තුව අපි කියමු ගෙව් රක්ෂණ ගාස්තු ගිණුම හර දෙදාස් 500යි. රක්ෂණ ගාස්තු ගිණුම හර 2500යි. වරිපණන් ගිණුමෙන් අපි අයින් කරනවා. වරිපණන් ගිණුම බැර 2500. සංලක්ෂය ලියනවා. රක්ෂණ ගාස්තු වරිපණන් ගිණුමට හර වීම. රක්ෂණ ගාස්තු වරිපණන් ගිණුමට හරවීම නිවැරදි
කිරීම. හතරවෙනි එක. ගෙව් නාහිමියන්ට ගෙව් රුපියල් 12500 නාහිමි කිරීමේ සටහන් වල ඇත්තේ 12000ක් විදියට. එහෙනම් නාහිමි කිරීමට 12000ක් තව සටහන් නාහිමි කිරීමේ සටහන් වෙලා 12500ක් ගෙව්වලු සටහන් වෙලා තියෙන 12000ක් විදියට. එහෙනම් නාහිමියන්ගෙන් තව 500ක් අඩු වෙන්න ඕනි. අපි ඒක අවිනිශ්චිත කිරීමට දාන්නත් ඕනි. ඇයි අවිනිශ්චිත කිරීමට දාන්නේ? නාහිමි කිරීම අඩු වෙනවා කියන්නේ නාහිමි කිරීමට හර කරන්න ඕනි. ඒ කියන්නේ දැන් නාහිමි කිරීම බැරපැත්ත වැඩි. ඒ බැරපැත්ත අඩු කරන්න අපි 500ක් නාහිමි කිරීමට හර කරනවා. ඉතුරු වෙනස අපි අවිනිශ්චිත කිරීමට දානවා. ඒතර මම කියනවා නාහිමි හර 500යි අවිනිශ්චිත ගිණුම බැර 500යි නාහිමියට ගිණුම 12500 නාහිමි ගිණුමේ 12000ක් ලෙස සටහන් වෙනවා. නාහිමියන්ට ගෙව් 12500 නාහිමි ගිණුමේ 12000ක් ලෙස සටහන් වීම නිවැරදි කිරීම. නාහිමි ගිණුමේ 12000ක් විදිහට සටහන් වෙච්ච එක නිවැරදි කිරීමක් තමයි අපි කරන්නේ. හත්වෙනි ප්‍රශ්නේ ව්‍යාපාරයක බොල්නෑ ලෙස දින්න්නේ මොනවද? බොල්නෑ සටහන් කිරීමේ දික් සටහන මොකක්ද? බොල්නෑ කියලා කියන්නේ නායකත්වයෙන් ආය වෙන්න තියෙන මුදලක් නිශ්චිතව ආය කරන්න නොහැකි නම් අපි ඒක නොලබෙන ණය ප්‍රමාණය බොල්නෑ විදිහට සටහන් කරනවා. මේ බොල්නෑ දික් සටහන තමයි බොල්නෑ හර නායකයෙක් ගිණුම බැර. හත්වෙනි ප්‍රශ්නේ එකේ අයන්න නායකත්වයෙන් ආය යුතු මුදලක් ණය ගැතියෙකුගෙන් අයවිය යුතු මුදලක් නිශ්චිත මාය කරගත නොහැකි තත්වයට නිශ්චිතවම අය කරගත නොහැකි තත්ත්වයට පත් වූ හොත් එම නොලැබෙන ණය ප්‍රමාණය බොල්නෑ ලෙස හැඳින්වේ. එම නොලැබෙන ණය ප්‍රමාණය බොල්නෑ ලෙස හැඳින්වේ. හරි. අපි නාට බොල්නෑට අදාළ දික් සටහන ලියමු. බොල්නෑ ගිණුම හර නායකයෙක් ගිණුම බැර. අපිට ඊට පස්සේ දීලා තියෙනවා දෙවෙනි කොටස ප්‍රවාදගේ ව්‍යාපාරයේ දිනට ශේෂ පිරික්සුමක් දීලා තියෙනවා. ව්‍යාපාරයක ශේෂ පිරික්සුමක් අපිට දීලා තියෙනවා. ඊට අමතර තොරතුරු ටිකකුත් දීලා තියෙනවා. අපිට ආදායම් ප්‍රකාශයේ මූල තත්ත්ව ප්‍රකාශනය තමයි ඉල්ලන්නේ. ආදායම් ප්‍රකාශනයේ මූල තත්ත්ව ප්‍රකාශනය ඉල්ලන්නේ. හරි. මම ඒක ආදායම් ප්‍රකාශයේ මූල තත්ත්ව ප්‍රකාශය හදන්නම් මෙහෙම.
මෙන්න ආදායම් ප්‍රකාශය. පොඩි මම දාගන්නවා විකුණුම් අඩු කළා විකුණුම් පිරිවැය. මෙතන ඉන්නවා ආරම්භක තොගය, ගෙනුම් අඩු කළා අවසන් තොගය. එනවා දලලාභී. මේකට වෙනත් ආදායම් තියෙන එකතු කරන්න. ඊටසේ බෙදා හැරීමේ වියදම් අඩු කරනවා. පරිපාලන වියදම් එකතු කරනවා. අඩු කරනවා. ඊළඟට මූල්‍ය වියදම් අඩු කරනවා. ඊළඟට මම මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයක් හදනවා. මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය. එතකොට ජංගම නවනවත්කම් ටික දානවා. ඒකටම ඉඩ තියෙනවා. මෙතනින් එනවා පිරිවැය, සමුත්තිජය, ධාරණගේ එහෙම නැත්නම් සුද්ධාගේ කියලා කියනවා. ඊයටදී ඉන්නවා ජංගම වත්කම් ඉන්නවා. එතකොට එනවා මුළු වත්කම්. ඊළඟට තියෙනවා ප්‍රාග්ධනය. ජංගම නොවන වගකී. ජංගම වගකී. අපි යමු ගානට. අවසන් තොගේ 12500යි තියෙන්නේ. අවසන් තොගේ දැන් දෙකකට එනවා. ජංගම වත්කම් මෙතන එනවා අවසන් තොගේ. ශේෂ මූල තත්ත්ව ප්‍රකාශනයේ අවසන් තොගේ කියලා 12500ක් එනවා. ඒ වගේම ඔයාගේ ආදායම් ප්‍රකාශනයේ අවසන් තොගේ කියලා 12500ක් අඩු කරනවා. ඊළඟට තියෙනවා යන්ත්‍ර සරල මාර්ගමට වාර්ෂිකව 10%ක් ඡය කරන්න කියලා. අපි බලනවා ශේෂ පිරික්සුමේ යන්ත්‍ර කොච්චර තියෙනවද කියලා. ශේෂ පිරික්සුමේ යන්ත්‍ර තියෙනවා 1,20,000ක්. 1,20,000ට 10%ක් කියලා කියන්නේ යන්ත්‍රශය රුපියල් 12000යි. අපි බලනවා මේ ශේෂ පිරික්සුමේ යන්ත්‍රශය කොහේ හරි සමුච්චිතය ගිණුමක් තියෙනවද කියලා. එහෙම දෙයක් නැහැ. සමුච්චිතය ගිණුමක් නැත්තම් අපි තීරණය කරනවා මේකේ සමුච්චිතය මෙච්චරයි කියලා. එහෙනම් මම යන්ත්‍රශය විදිහට පරිපාලන වියදම් වල පෙන්නනවා යන්ත්‍රශය රුපියල් 12000යි. ඊට පස්සේ මම මේක සමුච්චිතය වෙනුත් විදිහට පෙන්න ගන්නවා මූල තත්ත්ව විස්තරේ. මම ඒකේ තියෙන ජංගම වත්කම් ටික ලියනවා. ජංගම නෝන වත්කම් ටික ඉඩම් ගොඩනැගිලි
යන්ත්‍ර ඉඩම් ගොඩනැගිලි පිරිවැයට තියෙන ලක්ෂණ 4ක් මම ඒක ලක්ෂණ 4 ලියා ගන්නවා. ඉඩම් ගොඩනැගිලි ෂෙයා කරනවා කියලා නෑ. එහෙනම් ධාරණා කියත් ලක්ෂණ 4යි. යන්ත්‍ර මන් දා ගන්නවා 1,20,000යි. හරි. එයාගේ ෂෙයා 12000යි. අපි ධාරණාගේ ගන්නේ පිරිවැය සමුච්චය අඩු කළා. ඒ කියන්නේ 1,08,000යි. එතකොට එනවා 5,20,000යි 12000යි 5,08,000යි. නායකයන්ගේ රුපියල් 1000ක බොල් ණයක අපහරින්න උනොත් අපි බලන්න බොල් ණය කියලා මේකේ අඩු කරලා තියනවාද කියලා මොනවා හරි බොල් ණය කියලා මේකේ මොනවා හරි අඩු කරලා තියනවාද? ඒකේ බොල් ණය කියලා අඩු කරලා නැහැ. හරි. එහෙනම් අපේ නායකයෝ කීයක් ඉන්නවද බලන්න. නායකයෝ මේක ශේෂය දීලා ඇති. නායකයෝ ඉන්න 45000ක්. එහෙනම් මම මෙතන ලියා ගන්නවා නායකයෝ 45000න් අඩු කරනවා 1000ක්. එතකොට එනවා 44000යි. ඒ කපපු බොල් හන එක කපාහන බොල් ණය අපි ශේෂ පිරික්සීමේ බැලුව බොල් ණය කියලා නෑ. ඒ හින්දා බෙදා හැරීමේ වියදම් කොටට තමයි බොල් ණය කියන එක එන්නේ. නායකයන්ගෙන් බෙදා හැරීම වියදමක් විදිහට තමයි බොල් ණය ගන්නෙ. බොල් ණය 1000යි. හරි. එච්චරයි තියෙන්නේ. ඊට පස්සේ අපිට තියෙනවා ආරම්භක ශේෂය දීලා තියෙනවා. ඒක මම දා ගන්නවා. ආරම්භක ශේෂය 30000ක් කියලා මේ ගානේ කියලා තියෙනවා. මම ඒක දා ගන්නවා ආදායම් ප්‍රකාශයේ මුලින්ම ආරම්භක ශේෂය 30000යි කියලා විකුණු පිරියා හොයද්දි ඊට ප්‍රාග්ධනයේ ලක්ෂ 5යි කියලා දීලා තියෙනවා. මම ඒක දා ගන්නවා මූල තත්ත්ව විස්තරයේ ලක්ෂ 5යි කියලා ප්‍රාග්ධනයේ ඉස්සරහින් ඒකත් හරි. ඊට අපිට දීලා තියෙනවා විකුණුම් සහ ගැනුම්. හරි මම විකුණුම් ගැනුම් දෙකක් දා ගන්නවා මූලයේ මේ ආදායම් ප්‍රකාශනයේ විකුණුම් ලක්ෂ 4මාරයිලු ගැනුම් ලක්ෂ 3යි. ණය හිමියෝ දීලා තියෙනවා. ණය හිමියෝ අපේ මූල තත්ත්ව විස්තරයේ ජංගම වගකීමක් විදිහට දාගන්න. ණය හිමියෝ 20000යි. ණයගැතියෝ මම දාගත්තා. ඉඩම් ගොඩනැගිලි මම දාගත්තා. මම යන්ත්‍ර සූත්‍රයක් දාගත්තා. 110 බැංකු ණය කියලා තියෙනවා 50000ක්. 110 බැංකු ණය කියන්නේ දීර්ඝ කාලීන වගකීමක්. ජංගම නොවන වගකීමකට මම දානවා 110 බැංකු ණය 50000යි. මෙතන එකක් මතක තියාගන්න මේ 110 බැංකු ණය කියලා කිව්ව ගමන් ඔයා බැංකු ණය පොලි අනිවාර්යෙන් හොයන්න. 50000ට 110 කියලා කියන්නේ රුපියල් 5000ක බැංකු ණය පොලියක් යනවා. බැංකු ණය පොලි ආදායම් ප්‍රකාශනයේ මූල්‍ය වියදමක් විදියට බැංකු ණය පොලි රුපියල් 5000යි. ඊට ඔයා බලන්න ඔයාගේ දීලා තියෙන මේ ඔයාට දීලා තියෙන ශේෂ පිරික්සුමේ බැංකු ණය පොලියක් ගෙවලා තියෙනවද කියලා. ඔව් අපිට හම්බ වෙනවා බැංකු ණය පොලියක් රුපියල් 4000ක් ගෙවලා තියෙනවා. 4000ක් ගෙවලා තියෙනවා වර්ෂයට 5000ක් ගෙවන්න ඕනි. 1000ක් ගෙවලා නැහැ. මේ 1000 නම් වගකීමක්. එහෙනම් අපි උපචිත බැංකු ණය පොලි කියලා උපචිත බැංකු ණය පොලි කියලා ජංගම වගකීම් යටතේ මම 1000ක් දානවා. මේකත් දැම්මා. ඊළඟට පරිපාලන වේතන 30000යි. මේවා යන්නේ ආදායම් ප්‍රකාශනයේට පරිපාලන වියදම් යටතේ පරිපාලන වේතන 30000යි. ප්‍රචාරණ ගාස්තු 10000ක් කියලා දෙනවා. ඒවා යන්නේ බෙදා හැරීමේ වියදම් වලට. හරි ගැනිලි 5000ක් කියලා දෙනවා. මේ ගැනිලි අපි මූල්‍ය තත්ත්ව විස්තරයෙන් ප්‍රාග්ධනයේ යටින් අඩු කරනවා. ගැනිලි කියලා 5000ක්. මේක භාණ්ඩ ගැනිලි වුණොත් අපි අඩු කරනවා වෙළඳ කිලි වුණොත්. නමුත් මෙතන ගැනිලි කියන්නේ මුදල් ගැනිලි කියලා අපිට ගන්න පුළුවන්. ඊළඟට තියෙන්නේ බැංකු ණය පොලි. බැංකු ණය පොලි මම ගැලපුවා. ඊට විදුලි ගාස්තු බෙදා හැරීමේ වියදම් දෙක තියෙනවා. විදුලි ගාස්තු 12000යි බෙදා හැරීමේ වියදම් 12000යි. මේවා අයිති වෙන්නේ මූල් ආදායම් ප්‍රකාශනයේ
විදුලි ගාස්තු 12000 කියන එක යනවා ආදායම් ප්‍රකාශනයේට. පරිපාලන වියදම් යටතේ විදුලි ගාස්තු 12000යි. බෙදා හැරීමේ වියදම් 12000 කියන කියන්නේ බෙදා හැරීමේ වියදම් යටතේමයි. බෙදා හැරීමේ වියදම් 12000යි. ඊළඟට තියෙනවා අතති මුදල 52000යි. අතති මුදල කියලා කියන්නේ වත්කමක්. අපි ඒක ජංගම වත්කම් යටතේ පෙන්නනවා. අතති මුදල 50000යි. අපි දැන් මේක තුලණය කරලා බලමු. බලන ආරම්භක තොගේ 30000යි. ලක්ෂ 3ක් ගණන් කළා අවසන් තොගේ 30000ක් අවසන් තොගේ 12500ක් ගියාට පස්සේ අපිට එනවා විකුණුම් පිරිවැයක් 317500ක්. මම මේ උඩ තියෙන 450000න් 317500ක් අඩු කරලා තමයි දල ලාභය හොයන්නේ. ඒ කියන්නේ විකුණුම් වලින් විකුණුම් පිරිවැය අඩු කරාම තමයි දල ලාභය එන්නේ. එතකොට 450000න් 317500ක් අඩු වුණාම එනවා 132500ක්. ඊළඟට මම ගන්නවා වෙනත් ආදායම මොකුත් නැහැ. ඒ හින්දා ඒක එහෙමම ගන්නවා. දල ලාභය විතරක් යටට මම ගන්නවා 132500යි කියලා. ඊළඟට බලන්න බෙදා හැරීමේ වියදම් වල තියෙනවා 10000 12000යි 1000යි. ඒ ටික එකතුව මම ඉස්සරහට ගන්නවා 23000යි. වරහන් දානවා අඩු කර ගන්න ඕන හින්දා පරිපාලන වියදම් වල තියෙනවා 12000යි 30000යි. 12000යි කියලා තුනක් තියෙනවා. ඒ තුනේ එකතුව 82000යි. මම ඒකත් ගන්නවා ඉස්සරහට. ඒ තුනේ එකතුව 77000යි. ඒ තුනේ එකතුව 77000යි. මම ඒකත් දානවා වරහන් ඇතුලේ. ඊළඟ මූල්‍ය වියදමක් තියෙනවා රුපියල් 5000ක් විතරයි තියෙන්නේ. මම ඒකත් ගන්නවා ඉස්සරහට රුපියල් 5000යි කියලා. එතකොට මේ වියදම් තුනේම එකතුව මේ තුනේම එකතු වෙනවා 23000යි 77000යි රුපියල් 5000ක් කියලා කියනවා. උඩින් එනවා 130000ක්. නෝ මෙතන එනවා 30000යි 12 24යි 54000ක් එනවා. පරිපාලන වියදම් වල එකතු වෙන්නේ 30000යි 12000යි 12000යි කියන්නේ මෙතන 24000යි 30000යි 54000යි. හරි. එතන 54000ක් තියෙනවා. ඒ ශේෂය 54000යි. එතන ශේෂය 54000යි. උඩ ඉන්නවා 12000යි 10000යි 20000යි 23000ක් 54000යි 23000යි කියලා කියන්නේ 77000යි. මේ 77000යි මේ 77000න් 5000ක් තව එකතු වෙනවා 77යි 5යි 82000යි ඔක්කොම 82000ක් අඩු වෙන්න ඕනි මේ 132500න්. එතකොට එනවා 50500ක සුද්ධ ලාභය. මේකට අපි කියනවා සුද්ධ ලාභය. 50500ක සුද්ධ ලාභයක් එනවා. මේ තුන් දෙනාම එකතු වෙනවා 82000ක්. එතකොට අපිට එනවා 50500ක සුද්ධ ලාභයක්. මම මේ සුද්ධ ලාභයකින් කියනවා මට වත්කම් පැත්තේ එකතුව ගන්නත් පුළුවන් දැන්. 12000 44000යි මෙතන 50000යි මේ තුන් දෙනාගේ එකතු වෙනවා මේ තුන් දෙනා එකතු වෙනවා 108000ක්. එතකොට මුළු වත්කම වෙනවා 616යි 500ක්. මම මෙතන යටින් ලියා ගන්නවා ගැනිලි වලට යටින් එකතු කළා සුද්ධ ලාභය 50යි 500යි 50යි 500යි. එතකොට එතනින් එනවා ලක්ෂ 5ට 5000ක් අඩු වෙලා 50යි 500 එකතු වුණාම 545500ක්. බැංකු ණය ඉන්නවා 50 බැංකු ණය ඉන්නවා 50000ක් වෙනම. බැංකු ණය ඉන්නවා 50000ක් වෙනම. මෙතන 20000යි 21000යි මේ 21000ත් මම මෙතනට ගන්නවා 21000යි 50000යි 545000 එකතුව 616500යි. මේ තමයි මුළු හිමිකම්
හා වගකීම්. මේ තමයි මුළු හිමිකම් හා වගකීම් විදියට මේක සම්පූර්ණ වෙනවා. හරි. අපි කතා කරලා අවසන් කරේ 2018 සබරගම් පළාත් සභා ප්‍රශ්න පත්‍රයේ 11 වෙනිදා දාලා දෙවෙනි ප්‍රශ්න පත්‍රය.